ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස දේශනා කරන ලද මේ සද්ධර්මය ඒකාන්තයෙන්ම කෙනෙක් තමන්ගේ සිත් සතන් තුළ ධාරණය කරගෙන ජීවිතය තුළ පුරුදු පුහුණු කළොත් සුව එළවන උතුම් ධර්මයක්. අපේ හිත හදාගන්නේ කොහොමද? හිත සකස් කර ගැනීම තුළ ලෝකයේහි අපි සැපය උපදවා ගන්නේ කෙසේද කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ තුලින් අපට පෙන්වා දුන්නා. අපි ගොඩක් වෙලාවට අපේ මනස පිහිටවන්නේ ලෝකය තුළ පවත්නා සැපය පිළිබඳව ගවේෂණය කරලා ඒ ලෝකයේ තුල පවත්නා දේවල් වින්දනය කරලා ජීවිතේ සැපසේ වාසය කරන්නටයි අපි කවුරුත් උත්සාහවත් වන්නේ. ඒ ලෝකයේ තුල පවතින සැපය අපි භෞතික දේවල් තුලින්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන බාහිර දේවල් තුලින් අපි විඳීමට බලාපොරොත්තු වුණාට අපිට ඒ දේවල් අපි හිතන පරිදි මොන විදිහට ලැබුණත් සිතෙහි සැනසීමක් නැත්නම් ඒ කිසිම දෙයකින් පළක් ඇත්තේ නැහැ. ලෝකයේහි කෙනෙකුට පත්විය හැකි උපරිම තලයේ හැටියට, උපරිම දේ හැටියට මිනිස්සෙක් නම් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඔහුට පුළුවන් රාජ්‍ය සම්පත්තියට පත්වන්නට. නැත්නම් කෙනෙකුට පුළුවන් රජවන්නට. එහෙමත් නැතිනම් මහා ධන කුවේරයෙක් බවට පත්වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ තැනක කෙනෙක් ඉපදුනත් ඔහුට සිතේ සැනසෙල්ල නැත්තම් අකමැති දේවල් සිදුවනකොට, ඔහු සිතන දේවල් සිදු නොවනකොට ඔහු කරා දුක පැමිණෙනවා නම් ගත වෙන මොහොතක් පාසා ජරාව කියන ධර්මයේ කරා ගමන් කරන ජරාවටපත් වෙන තමන්ව දකිනවා නම් ගත වෙන මොහොතක් ගානේ අර මරණය කරා ඇදගෙන යන එළදෙනක් තබන පියවරක් ගානේ මරණයටම ලං වෙනවා වගේ මේ ගත වෙන හැම තප්පරයක් ගානෙම අපි මරණයට ලං වෙනකොට මේ ඉන්න පුද්ගලයා මැරෙනවා කියන දුකට අපි සමීප වෙනවා නම් ඒ කිසිම දෙයකින් එතන පළක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ අපි මොන දේවල් තුල වාසය කළත්, මොන දේවල් අපි ජීවිතය හරිහම්බ කරගෙන තියාගත්තත් ඒ කිසිම දෙයකට මේ දේවල් වළක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් සැපය කියන දේ අපි කොච්චර බලාපොරොත්තු වුණත්, සැපය කියන දේ අපි කොච්චර භුක්ති විඳින්නට හිතුවත්, වෙනතුනේ අපිට ලෝකයෙහි මේ පැවැත්ම තුළ අපිට ඒක උරුම කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. උත්සාහය තියෙනකොට අපි ඒ දේ තුළ යම් කිසි විදිහකින් ලැබෙනකොට සතුටු වන්නට පුළුවන්. හැබැයි ඒ සියලුම දේවල් නස්සන ධර්ම. ඒ කියන්නේ නැසෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. නැසෙන ස්වභාවයෙන් යුක්ත දේවල් නැසිලා යනකොට, ජීවිත වලින් ඈත් වෙලා යනකොට සල්ල විද්ධෝ රුප්පති කියලා දක්වනවා. හරියට ඊතලයකින් පාර කාපු කෙනෙක් වගේ අපිට දුක් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. ඔබ ඔබේ ජීවිතයේ දිහාවට හැරිලා බැලුවොත් ඔබට ඔබ බලාපොරොත්තු වන, ඔබ කැමති වෙන දේවල් ඉෂ්ට කරගන්නට බැරි වෙන, ඒ දේවල් ඒ විදිහට සිදු නොවන සෑම අවස්ථාවකදීම, හැම මොහොතකදීම ඔබ වෙහෙසට, දුකට, ਸੰతాපයට පත්වන බව ඔබට මතක් කරගන්නට, සිහිපත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒක තමයි පින්නතුනේ ජීවිතයේ තියෙන ස්වභාවය, ඒක තමයි ජීවිතයේ තිබෙන යථාර්ථය. ඉතින් ඒ විදිහේ ජීවිතයක් තුළ ජීවත් වෙන අපට සැනසීම හොයාගන්නට අවශ්‍ය නම් ඒ සැනසීම අපි හොයාගන්නට ඕනේ ධර්මයේ තුලින්. ඒ සැනසීම අපි හොයාගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ප්‍රතිපදාව තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ ඉලක්කගත කරේ අර භෞතික දේවල් තුලින් ලැබෙන සැනසීම, සැපය උරුම කර ගැනීම නෙමෙයි, කෙනෙකුට ගහක් යට ඉඳලා හරි තමන්ගේ හිත සැනසීමේ තබා ගන්නට පුළුවන් නම්, තමන්ගේ හිත සතුටින් තබා ගන්නට පුළුවන් නම්, අන්න එතන තමයි සැනසීම, එතන තමයි නිවීම තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලෝකයා එක පැත්තක් හොයාගෙන දුවනකොට භාග්‍යවතුන් වහන්සේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවකින් මේ කාරණාව පෙන්වා දුන්නේ. එහෙනම් අපිට ඒ තැන අවබෝධ කරගන්නට යනකොට ඒ කරුණ නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනට අපි පත්වන්නට උත්සාහවත් වෙනකොට අපි අවධානය යොමු කළ යුතු තැන තමයි පින්නතුනේ අපේ හිත.
සිත කියන කාරණාව පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් නම් සිතෙහි හැසිරීම පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන් නම් ඒ තරම් වටිනා වෙන එකදු ධර්මයක්වත් මේ ලෝකයේ තුල ඇත්තේ නැහැ. සිත තමයි සෑම දෙයකටම මූලික වන සෑම දෙයකටම අදාළ වන ධර්මයේ බවට පත්වන්නේ. සිත තරම් වටිනා සිත තරම් යහපත පිණිස පවතින සකස් කරගත්තොත් සුව එළවන වෙනත් දෙයක් ඇත්තේ නැහැ. සිත සකස් කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. හිත කියන ධර්මයේ පිළිබඳව චිත්තය කියන දේ පිළිබඳව අවබෝධයක් නැත්නම්. සිත හා සංප්‍රයෝග වන ධර්ම පිළිබඳව සිත වැඩ කරන්නේ මොන ආකාරයටද කියන එක පිළිබඳව අවබෝධයක් නැත්නම් කෙනෙකුට ඒ සිත විසින් මවා දෙන නැතිනම් විඥානයේ විසින් මවා දෙන මායාවන්ගෙන් මිදෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අපි ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ මේ අපි පුද්ගලයාය කියලා ගත්ත තැන තිබෙන මේ ධර්මයේ පිළිබඳව අපි අවබෝධ කර ගැනීමයි. අන්න ඒ නිසා තමයි මේ පිළිබඳව අපි අවධානය යොමු කළ යුත්තේ. අපේ හිතේ ප්‍රධාන වශයෙන්ම පවත්වන ධර්ම දෙකක් තමයි වේදනා සහ සංඥා කියන මේ චෛතසික ධර්ම. චෛතසික ධර්ම කියලා කියන්නේ මේ ධර්ම සිතෙහි යෙදෙන ධර්ම. සිතහා සංප්‍රයුක්ත වන සිතහා යෙදෙන ධර්ම. එතකොට චෛතසික ධර්ම විදිහට සිතේ යෙදී පවත්නා ධර්ම විදිහට මේ විඳීම කියන දේ මොකද්ද සිද්ධ කරන්නේ? විඳීම කියන දේ මොකද්ද සිද්ධ කරන්නේ? සංඥාව කියන දේ කොමක්ද සිද්ධ කරන්නේ? එතකොට විඳීම එහෙම නැත්නම් හඳුනා ගැනීම කියන මේ දේවල් මොන තැන දක්වා යනවද? මොන තැන දක්වා යනවද කියන මේ ආදී කාරණා පිළිබඳව අපි අවබෝධ කරගෙන තිබීම ඉතාමත් වැදගත් වෙනවා. පින්නතුනේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මේ සිතෙහි පවතින මේ ධර්මයන් පිළිබඳව නැතිනම් අපි කියනවා වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ කියලා මේ ස්කන්ධ ධර්ම දෙකක් විදිහට ඒ වගේම අනිකුත් සංප්‍රයුක්ත ධර්ම සංස්කාර ස්කන්ධය හැටියට පොදුවේ ගන්නවා. ඒ සියල්ලගේම විඥානන කෘත්‍ය කරන ස්කන්ධය විඥාන ස්කන්ධය හැටියට ගන්නවා. මෙන්න මේ ස්කන්ධ ධර්මතා හතර තුල අපි පවත්වන අවබෝධය තමයි අපිට ඊටාම වැදගත් වෙන්නේ. අපිට අද මේ ස්කන්ධ ධර්මතා හතර පිළිබඳව අවබෝධයක් නැතිකම නිසාම අපි මේ ස්කන්ධ ධර්මතා හතරෙහි ස්වභාවය රූපේ පැත්තෙන් දකිනවා. මේ ස්කන්ධ ධර්මතා හතරෙහි ස්වභාවය රූපේ පැත්තෙන් දකිනවා. රූපේ තුල विद्यमान වන දෙයක් කියලා. අපි යම් විදිහකටද විඳින්නේ, යම් විදිහකටද හඳුනාගන්නේ, යම් විදිහකටද දැනගන්නේ මේ අපි විඳින දැනගන්න හඳුනා ගන්න දේවල් අපි දකිනවා මේක රූපයට අයිති රූපය තුල පවතින දෙයක් හැටියට. ඒ නිසා අපිට ඒ ගත්ත අරමුණු සංඥා මනසිකාරයන් අපිට නැවත නැවත සිහිපත් කරන්නට නැවත නැවත අරමුණු කරන්නට අපිට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ හේතුව නිසා තමයි අපි මේ ධර්මයන්ගේ තිබෙන නානත්වය පිළිබඳව දැනගෙන මේ ධර්මයන්ගේ ස්වභාවය කොටස් කරගෙන රූපය නැමැති ධර්මයේ ඒ පැත්තටත් නාමය නැමැති ධර්මයේ අනෙක් පසටත් දාලා මේක පරිච්ඡේද වශයෙන් ඥානයක් ඇති කරගත යුත්තේ. එතකොට මෙන්න මේ කාරණාව පිළිබඳව විමසා බලනකොට අපිට ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් ත්‍රිපිටකය තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි පසුගිය දිනකත් මේ සූත්‍රයේ යම් කොටසක් පිළිබඳව කතා කළා. නමුත් ආධුනිකව සම්බන්ධ වෙන පිරිසක් ඉන්න නිසා ඒ අද අපි කතා කරන මේ සීමාව මෙතන මූලික තේරුම් ගන්නට පුළුවන් තැනක ඉඳලා පැහැදිලි කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම මේ ධර්ම පිළිබඳව බලනකොට අපිට මහා වේදල්ල කියන සූත්‍ර දේශනාව තුළ කොට්ටිත තෙරුන් වහන්සේ සහ සරියුත් තෙරුන් වහන්සේ අතර ඇතිවන සාකච්ඡාවක් විදිහට දකින්නට ලැබෙන මේ සූත්‍රය තුළ අපිට මේ කාරණා පිළිබඳව ඊටමත් විශේෂ වන ලක්ෂණයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි බලනකොට වේදනා වේදනාති ආවසෝ උච්චති කිත්තාවතානුකෝ ආවසෝ වේදනාති උච්චති. වේදනාව වේදනාව කියලා කියනවා. එවැත් කෙතකින්ද මේ වේදනාව කියලා කියන්නේ. වේදනාව වේදනාව කියලා කියනවා.
කෙතකින්ද මේ වේදනාව කියලා කියන්නේ. දැන් අපි කතා කළේ වේදනා ස්කන්ධය පිළිබඳව. එතකොට වේදනාව කියලා කියනවා කෙතකින්ද මේ වේදනාව කියලා කියන්නේ කියලා අහනකොට වේදේතිකෝ ආවසෝ තස්මා වේදනාති උච්චති. තස්මා වේදනාති උච්චති. වේදේතිකෝ ආවසෝ එවත්නි විඳිනුයි. ඒ කියන්නේ විඳිනවා කියන බව නිසා තමයි අන්න ඒ නිසා තමයි තස්මා වේදනාති උච්චති. ඒ නිසා තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට කිංච වේදේති අපි මොනවද විඳින්නේ? අපි විඳින්නේ සුඛම්පි වේදේති අපි සැපය විඳිනවා. දුක්ඛම්පි වේදේති දුක විඳිනවා. අදුක්ඛම සුඛම්පි වේදේති අදුක්ඛම සුඛය විඳිනවා. එතකොට ජීවිතේ අපි හැම දෙයකින්ම අපි විඳින දේවල් අරමුණු තුනක් තිබෙනවා. නැතිනම් අරමුණු වල අපිට දැනෙන රසයන් තුනක් තිබෙනවා. අරමුණු අපට දැනෙන දේවල් තුළ තව විදිහකින් කිව්වොත් වේදනා තුනක් තියෙනවා. මොනවාද ඒ තුන? අපිට සැපය දැනෙනවා සමහර දේවල් වලින්. අපිට සමහර දේවල් වලින් දුක දැනෙනවා. ඇතම් දේවල් වලින් අදුක්ඛම අසුඛ. ඒ කියන්නේ දුක නොවන අදුක්ඛම අසුඛ කියලා කියනවා. සැප නොවන දෙයක්. සැපත් නොවන දුකත් නොවන දෙයක්. එතකොට ඒකට කියනවා මධ්‍යස්ථ වේදනාව කියලා, උපේක්ෂාව කියලාත් අපි පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ කියන ත්‍රිවිධ වේදනාව. මේ කියන ත්‍රිවිධ වේදනාව තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. මොනවාද? සැප, දුක්, උපේක්ෂා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන වේදනා තුන. එතකොට අපි සෑම අරමුණකම ජීවිතේ අපට හසු වෙන, පෙනෙන, ඇහෙන, විඳින්න, දැනගන්න මේ අරමුණු වල අපි විඳින්නේ මෙන්න මේ කාරණා ටික. ඒ කියන්නේ සැප වශයෙන් හරි, දුක් වශයෙන් හරි, උපේක්ෂා වශයෙන් හරි විඳින බව තියෙනවා. ඒකට තමයි ආරම්මන රසය කියලා කියන්නේ. අරමුණක තියෙන සැපය. දැන් ඔබ කැමති දෙයක් ඔබ සිහිපත් කරනකොට, කැමති ආහාරයක් ඔබ සිහිපත් කරනකොට ඔබට ඒ පිළිබඳව කැමැත්තක් උපදිනවා. එතකොට මේ කැමැත්ත හා සමගිහි රසය, එහි ස්වභාවය පිළිබඳව ඔබේ සිතට දැනෙනවා. ඔබ කැමති රූපයක් සිහිපත් කරගන්නවා. එතකොට ඔබේ සිතට ඒක සැපදායක අයුරක් ඔබට දැනෙනවා. එතකොට අන්න ඒකට කියනවා සැප වේදනාව කියලා. යම් දෙයක් මෘදුව ස්පර්ශ වෙනවා. අපි ඒකට කියනවා සැප වේදනාවක් කියලා. එතකොට විඳීමක් තියෙනවා. ඒ විඳීම සැප සහගතයි, සාත සහගතයි. ඊට පස්සේ දුක් වේදනාව කියලා කියන්නේ අපි අසාත සහගත වේදනාව. කටුවක් ගැන. එහෙම නැතිනම් ඔබ අකමැති සිදුවීමක් මෙනෙහි කරනවා. එතකොට ඒකේ තියෙන වේදනාවක්, විඳීමක්. මොකක්ද ඒක? දුකයි. අපි අකමැති. ඒ දේ සිද්ධ වෙනවට අපි අකමැති. ඊට පස්සේ අදුක්ඛම අසුඛ කියලා කියන්නේ ඔබට විශේෂ නොවන දේවල් ඕන තරම් සිහිපත් වෙනවා. එතකොට සෑම අරමුණකම විඳින ස්වභාවය දිහා අපි බලනකොට අපිට මේ ආකාරයන් දකින්නට පුළුවන්කම තියෙනවා. සැප, දුක සහ උපේක්ෂාව. සැප වශයෙන් සහ දුක් වශයෙන් සහ උපේක්ෂාවන් විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි මේක දකිනකොට මේ විඳින ස්වභාවයට තමයි වේදනාව කියලා කියන්නේ. විඳින ස්වභාවයට. මේ වේදනාව සෑම සිතකම තියෙනවා. සෑම සිතකම. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම යම් විදිහකින් යම් සිතකින් කර්ම කෙලෙස් සිද්ධ කරන්නේ නැත්තම් අපි උදාහරණයක් හැටියට කියමු ඇහැට රූපයක් ගැටුණාම රූපය පිළිබඳව දැනගන්න චක්කු විඥාන සිත කියලා. රූපය පිළිබඳව දැනගන්න සිත. මේ සිතෙත් වේදනාව තියෙනවා. ඊට පස්සේ මනෝ ධාතු සිත කියමුකෝ ඒකෙත් වේදනාව පවතිනවා. ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිත ගමුකෝ ඒකෙත් වේදනාව පවතිනවා. ඊට පස්සේ අපි කර්ම සිත් ගමුකෝ මේකෙත් වේදනාව පවතිනවා. සෑම සිතකම වේදනාව තියෙනවා. ඇයි? හැම හිතක්ම උපදින්නේ අරමුණක් අරගෙන. අරමුණු නැතුව සිත උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. එතකොට ඒ අරමුණ ග්‍රහණය කරගන්නකොට ඒ ග්‍රහණය කර ගැනීම නිසා අරමුණෙහි තිබෙන රසය දැනෙනවා. අන්නේ රසය විඳීම තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේදනාව තියෙන කොහෙද? වේදනාව සිතෙහි යෙදෙන ධර්මයක්. සිතෙහි තිබෙන එක ගතියක්. සිතෙහි තිබෙන එක ගතියක්. එක ස්වභාවයක්. එක ලක්ෂණයක්. ඒ නිසා තමයි ඒක චෛතසික ධර්මයක් හැටියට හඳුන්වන්නේ. ඊට පස්සේ අපි මේ වේදනාවම ස්කන්ධයක් හැටියට කතා කරනවා. ඒකට කියනවා අපි වේදනාඛණ්ඩෝ කියලා කියනවා. වේදනා ස්කන්ධය. ඒකට වේදනා ස්කන්ධය කියනකොට
අපි සෑම අරමුණකම මේ විඳීම ඇති කරගන්නකොට විඳීම් ගොඩාක් වෙලා අපේ ජීවිතයේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම් ගොඩක් වෙලා තියෙනවා. එතකොට ඒ විඳීම් ගොඩක් කියන අර්ථයෙන් තමයි සමූහාර්ථයක්. එහෙම නැතිනම් ගොඩක් කියන අර්ථයෙන් අපි ස්කන්ධයක් කියලා කියන වේදනා ස්කන්ධය. එක හිතක එක වේදනාවයි. සැපයි දුකයි දෙකම එකට නැහැ. එක හිතක එක වේදනාවයි. එතකොට මේ වේදනාව වගේම දෙවැනි ස්කන්ධය තමයි සංඥාව කියලා කියන්නේ. සංඥාව. එතකොට කොට්ටිද තෙරුන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නයක් සංඥා සංඥාති ආවසෝ උච්චතේ කිත්තාවතානුකෝ ආවසෝ සංඥාති උච්චතේ. එවත්නේ සංඥා සංඥා කියලා කියනවා. කිත්තාවතානුකෝ ආවසෝ සංඥාති උච්චතේ. එවත්නේ කෙතකින්ද සංඥාවයි කියලා කියන්නේ. එතකොට සරියුත් තෙරුන් වහන්සේ මේ ප්‍රශ්නය විසඳනවා. සංජානාති සංජානාති කෝ ආවසෝ තස්මා සංඥාති උච්චතේ. සංජානාති සංජානාති කෝ ආවසෝ සංජානාති. එතකොට ජානාති කියලා කියන්නේ දැනගන්නවා කියන එක. සංජානාති කියලා කියන්නේ මොකද්ද? සංජානාති කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එක. සංජානාති කියලා කියන්නේ හඳුනා ගන්නවා. සංජානාති සංජානාති කෝ ආවසෝ සංඥාති වච්චති. ඒක හඳුනා ගන්නවා. යම් කිසි දෙයක් හඳුනා ගන්නා බව තමයි සංඥාවෙහි ස්වභාවය. යම් දෙයක් හඳුනා ගන්නා බව සංඥාවෙහි ස්වභාවය. ඒ නිසා හඳුනා ගන්නා බව නිසා තමයි සංඥාවයි කියලා කියන්නේ. කිංච සංජානාති. එතකොට මොනවද අපි සංජානනය කරන්නේ? මොනවද අපි හඳුනා ගන්නු ලබන්නේ? හඳුනා ගන්නු ලබන්නේ නීලකම්පි සංජානාති, පීතකම්පි සංජානාති, ලෝහිතකම්පි සංජානාති, ඕදාතම්පි සංජානාති. අපි නිල් පාට කියලා දන්නවා. ඒ වගේම කහ පාට කියලා දන්නවා, සුදු පාට කියලා හඳුන්වනවා. මෙන්න මේ හඳුනා ගන්නා දේ තමයි සංඥාවයි කියලා කියන්නේ. කියන්නේ මේ හඳුනා ගන්නා ස්වභාවය. යම් යම් දේවල් අප විසින් හඳුනා ගනු ලබනවා. හඳුනා ගන්නා දේවල් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද උදාහරණයක් හැටියට කියනවා නම් නිල් පාට කියලා දැනගන්නවා. කහ පාට කියලා, රතු පාට කියලා, සුදු පාට කියලා දැනගන්නවා. ඒ කියන්නේ වර්ණ වශයෙන් යම් දෙයක් දැනගන්නවා නම් අන්නේ හඳුනා ගැනීම. දැන් ඇහැට රූපයක් පේනකොට අපි මේ රූපය පිළිබඳව හඳුනා ගන්නා ස්වභාවයක් තිබෙනවා. යථාර්ථ විදිහට රූපය පිළිබඳව අපි හඳුනා ගන්නා ස්වභාවයක් තිබෙනවා. අන්නේ හඳුනා ගන්නා ස්වභාවය තමයි සංඥාව කියලා කියන්නේ. යම් විදිහකට නම් ඇහැට ඒ රූපය ආපාතාගම උනේ, ඇහැට පතිත උනේ, පතිත වන ආකාරයට පතිත කරගන්න, ගෝචර කරගන්න පුළුවන් වුණ ආකාරයට ඒක හඳුනා ගන්නා ස්වභාවයක් තියෙනවා හිතේ. ඒක හිතේ යෙදෙන ගතියක්. හඳුනා ගන්නා ආකාරය. ඒක හරියට පින්නතුනේ එක කණ්ණාඩියක් තියලා ඒ කණ්ණාඩිය පේන විදිහට තව අපි කණ්ණාඩියක් තියනවා. එතකොට දැන් බාහිර වස්තුවක ඡායාව අර පළවෙනි කණ්ණාඩියට පතිත වෙනවා. එතකොට පළමු කණ්ණාඩියට පතිත වුණ ඡායාව දෙවැනි කණ්ණාඩියෙන් අපි දකිනවා. එතකොට මේ ඡායාව මේ විදිහට අපි දකිනකොට මේ පළවෙනි කණ්ණාඩියට පතිත වුණ ඡායාව අපි දෙවෙනි කණ්ණාඩියෙන් දකිනකොට ඇත්තටම අපිට අර පළමු වස්තුව දකින්න පුළුවන්කම තියෙනවා. දැක්කායයි කියන සංග්‍රහයට යනවා. ඇත්තටම අපි දකින්නේ පළමු වස්තුවද එහෙම නැතිනම් අර දෙවන කණ්ණාඩියේහි පතිත වන ඡායාවද? අපි දකින්නේ ඒ කියන්නේ පළමු කණ්ණාඩියේහි පතිත වුණ ඡායාව තමයි දෙවන කණ්ණාඩිය දිහා බලනකොට අපි දකින්නේ. එතකොට පළමු කණ්ණාඩියේහි යම් යම් ස්වභාවයන් අනුව ඇද්ද paludu තිබ්බනම් අපි දකින දේ අර දෙවන කණ්ණාඩියෙන් දකින්නේ ඒ ස්වභාවයෙන් යුක්ත දේ තමයි අපි දකින්නේ. අන්න ඒ වගේ තමයි මේ තියෙන දේහි පවතින ස්වභාවය බවට පත්වන්නේ. ඒ කියන්නේ දැන් නීලකම්පි සංජානාති, පීතකම්පි සංජානාති කියන ඇත්තටම සංජානනය කියන දේ තියෙන්නේ හිත පැත්තේ. ඒක චෛතසික ධර්මයක්. ඒක හිතේ යෙදෙන දෙයක්. එතකොට යම් විදිහකට නම් ඇහැට රූපය ගැටුනේ අර පළවෙනි කණ්ණාඩියට දෙයක් පතිත වුණා වගේ. ඒ පතිත වුණ දේ නැවත ඒ ස්වභාවය අනුව ගෝචර කරගන්නා බව තමයි, හඳුනා ගන්නා බව තමයි සංඥාවේ ස්වභාවය. වර්ණ වශයෙන්, හැඩතල වශයෙන් යම් යම් විදිහට එය හඳුනා ගනු ලබනවා. අන්න ඒ දේ සංඥාවයි. ඒ හඳුනා ගන්නා ස්වභාවය සංඥාවේහි ස්වභාවයයි. ඒ සංඥාව
තමයි හැම වෙලාවකදීම දේවල් හඳුනා ගන්නට පෙළඹෙන්නේ. ඒක මේ වර්ණ වශයෙන්ම හඳුනා ගන්නවා කියන එක නෙමෙයි. වර්ණ, හැඩතල, ස්වභාව, ලක්ෂණ විදිහට හඳුනා ගන්නවා කියන එක. එතකොට මේ හඳුනා ගන්නා බව යම් තැනක ඇත්නම් ඒ සංඥාවෙහි තියෙන ස්වභාවයකයි සංජානාති සංජානාතිකෝ ආවුසෝ තස්මා සංඥාති උච්චති කියලා කිව්වේ. හඳුනා ගන්නවා කියලා කියන. ඒ නිසා තමයි හඳුනා ගන්නා බව නිසා තමයි සංඥා කියලා කියන්නේ. අපි ඇතැම් වෙලාවට ඔබට පැහැදිලි කරනවා තව සංඥා. මොනවද අපි පැහැදිලි කරන්නේ සංඥා? මරණ සංඥාව වඩන්න. අසුභ සංඥාව වඩන්න. මෛත්‍රී සංඥාව වඩන්න. අනිච්ච සංඥාව වඩන්න. අනත්ත් සංඥාව වඩන්න. දුක්ඛ සංඥාව වඩන්න. සංඥා. එතකොට ඒත් සංඥා. ඇයි ඒ වලට සංඥා කියලා කියන්නේ? දැන් අපි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවක් කතා කරමු. එතකොට ඒ වලට සංඥා කියලා කියන්නේ. ඒ සංඥා කියලා කියන්නේ පින්නතුනේ යම් දේවල් අපි ලෝකේ ස්වභාවය හඳුනා ගනු ලබනවා නම් අන්නේ හඳුනා ගන්නා වූ ස්වභාවය තමයි සංජානනය කරන ස්වභාවය තමයි සංඥාව බවට පත් වෙන්නේ. ලෝකේහි අපි ජීවත් වෙනවා කියන තැන ඉඳලා මේ මිනිස්සු නොමරන මිනිස්සු විදියට අපි හිතාගෙන ඉන්න තැනක මරණ සංඥාවක් වඩන්න කියලා කියනවා. මරණය පිළිබඳව හඳුනා ගන්න. මරණ සංඥාවේ සිද්ධ වෙන්නේ මොකද්ද? මරණය පිළිබඳව විධිමත් හඳුනා ගැනීමක් සිදු කරනවා. ඕනම මොහොතක ඔබ මරණයටපත් විය හැකියි. එතකොට මේ මරණය දකින්න කෙනා ඊට පස්සේ දන්නවා අප්‍රමාදී විය යුතුයි කියන දේ. මොකද ධර්ම සංඥාවක් ඉන්නේ අදකින්නේ. ඊට පස්සේ ද්වේෂයක් ඇති වෙනකොට එයා වඩනවා මෛත්‍රී සහගත සංඥාවක්. ද්වේෂය කියලා කියන්නේ වැරදි සංඥාවක්. එයා ඒ වැරදි සංඥාව නිසා බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නට පුළුවන්. තමාත් දැවෙනවා, අනුන්වත් දවනවා. අන්නේ නිසා එයා පුරුදු කරනවා හිතට මෛත්‍රී සංඥාවක්. දැන් මෛත්‍රී සහගත සංඥාවක් හිතේ පුරුදු කරනකොට දැන් එයා ලෝකයේ පිළිබඳව අර දකින්න ක්‍රමය වෙනස්ව දකින්න පුළුවන්කම තියෙනවා. එයා හඳුනා ගන්න ක්‍රමවේදය වෙනස්. සංඥාවේ ස්වභාවය තමයි යන්නේ ඒක. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ලෝකයේ අනිත්‍ය ලක්ෂණ ටික දකිනවා. ඒකයි ඒකට සංඥා කියලා කියන්නේ. අනිත්‍ය සංඥා, අනිත්‍ය ලක්ෂණ දකිනවා. දුක්ඛ සංඥා කියලා කියන්නේ දුකෙහි ලක්ෂණ ස්වභාව හඳුනා ගන්නවා. ඒ දේවල් ප්‍රකට කරගන්නවා. අනත්ත් සංඥාව, අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා. ඒකට දැන් මේ දේවල් වලට සංඥා කියන්නේ සංජානනය කරන ස්වභාවය නිසා තමයි ඒවා සංඥා කියලා හඳුන්වන්නේ. ඒකට මේ සංඥාව ඊටාම ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන අපේ ජීවිතයේ ප්‍රධාන කෘත්‍යයක් සිද්ධ කරන දෙයක්. හැම හිතකම සෑම සිතකම හඳුනා ගන්නා බව තියෙනවා. සෑම සිතකම හඳුනා ගන්නා බව තියෙනවා. එතකොට ඒ හඳුනා ගන්නා බව නැතුව සිතක් උපදින්නේ නැහැ. හඳුනා ගන්නා බව නැතුව සිතක් උපදින්නේ නැහැ. එතකොට වේදනාව නැතුව උපදින්නේ නැහැ. හඳුනා ගැනීම නැතුව උපදින්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපිට ඊටාම වැදගත්ම ප්‍රශ්නේ දකින්න පුළුවන්කම තියෙන්නේ. යාචෞසෝ වේදනා යාච සංඥා එවත්නි යම් වේදනාවක් තිබෙනවා නම් යාච සංඥා යම් සංඥාවක් තිබෙනවා නම් යංච විඥානං යම් විඥානයක් තිබෙනවා නම් ඉමේ ධම්මා සංසට්ඨා මේ ධර්මයෝ එකට උපදින ධර්මද? මේ ධර්ම එකට උපදින ධර්මද මොනවාද? යාචෞසෝ වේදනා යාච සංඥා එවත්නි යම් වේදනාවක් තිබෙනවා නම් යම් සංඥාවක් තියෙනවා නම් වේදනාවත් සංඥාවත් අමතරව තවක් දෙයක් එකතු වෙනවා තමයි විඥානය. යම් විඥානයක් තිබෙනවා නම් ඉමේ ධම්මා සංසට්ඨා මේ ධර්මය එකට උපදිනවා. මේ ධර්මය ඔක්කොම එකට ඉපදිලා එකට පවතින ධර්මද? නෝ විසංසට්ඨා එහෙම නැතිනම් විසංසට්ඨද කියන්නේ වේදනාව කියන එක වෙනම උපදිනවා. අපිට දුක හිතෙනවා කියන තැනකදී එතන වේදනාව විතරයි තියෙන්නේ. එතන සංඥාව නැහැ. එතන විඥානය නැහැ. එහෙම අපිට එහෙම තියෙන්න පුළුවන්ද? වේදනාව විතරක් තියෙන්න පුළුවන්. හඳුනා ගන්නවා කියනවා නිල් පාට කියලා හඳුනා ගන්නා බව විතරක් තියෙන්න පුළුවන්. එතන විඥානයක් නැතුව. විඥානය කියලා දැනගන්න බව තියෙන්න පුළුවන්ද? වේදනා සංඥා නැතුව. මේක තමයි අහන ප්‍රශ්නය. එතකොට මේ දේවල් සංසට්ඨද විසංසට්ඨද? ඒ වගේම නචලබ්බා ඉමේසං ධම්මානං විනිබුජ්ජිත්වා නානාකාරණං පඤ්ඤාපේත. මේ ධර්මය වෙන් කරලා වෙනස් කරලා මේ ධර්මයන්ගේ තියෙන වෙනස්කම් පෙන්වන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයයි අහන්නේ. එතකොට සරියුත්තරුන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා යංචාවසෝ වේදේති තං සංජානාති. එවත්නි අපි යමක් විඳිනු ලබනවා නම් තං සංජානාති
ඒ විඳිනු ලබන දේ තමයි අපි හඳුනා ගන්නු ලබන්නේ. යම් කිසි දෙයක් අපි විඳිනවා නම් විඳින දේ තමයි අපි හඳුනා ගන්නු ලබන්නේ. ඒ වගේම යම් සංජානාති තං විජානාති. අපි යමක් හඳුනා ගන්නු ලබනවා නම් තං විජානාති ඒක තමයි අපි විජානනය කරන්නේ. විජානනය කරනවා කියලා කියන්නේ දැනගන්නේ. එතකොට තස්මා ඉමේ ධම්මා සංසට්ඨා නොවිසංසට්ඨා. යං වේදේති තං සංජානාති කියලා කිව්වා විඳින්නේ යමක් නම් විඳිනු ලබන දේ තමයි හඳුනාගන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඇහැට රූපයක් ආපාතාගම වුණා, ඇහැට රූපයක් පැමිණුණා. ඇහැට පැමිණෙනු රූපය පිළිබඳව දැන් අපිට වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව ගෙන ආපු ධර්මයේම ඒ වේදනාව ගෙන ආපු ධර්මයේ පිළිබඳවම තමයි මේ හඳුනා ගැනීම කියන දේ තියෙන්නේ. එහෙම නැත්නම් එකක් විඳලා එකක් හඳුනනවා එහෙම නෙමෙයි. යමක්ද විඳින්නේ විඳිනු ලබන්න හඳුනනු ලබනවා. යම් වේදේති යමක් විඳිනම් යම් වේදේති යමක් විඳිනම් තං සංජානාති ඒ දේ හඳුනා ගන්නු ලබනවා. ඒ දේ හඳුනා ගන්නු ලබනවා. යමක් විඳිනම් විඳිනු ලබන දේම හඳුනා ගන්නා ස්වභාවයේ පවතිනවා. යම් සංජානාති යමක් හඳුනා ගන්නු ලබනවා නම් තං විජානාති අන්න ඒ ධර්මය තමයි දැනගන්නේ. ඒ ධර්මය තමයි අපි හිතින් දැනගන්නේ. එතකොට දැන් ඔන්න අර ප්‍රශ්නෙට පිළිතුරක් හම්බෙනවා. යමක් විඳිනවා නම් ඒකම තමයි හඳුනාගන්නේ. හඳුනා ගන්නු දෙයම තමයි දැනගන්නේ. එහෙනම් අපිට පේනවා මේවා සංසට්ටයි. ඒ කියන්නේ එකට උපදින ධර්ම. මේවා ඉස්සෙල්ලා සංඥාව වේදනාව ඉපදිලා ඊට පස්සේ සංඥාව ඉපදිලා ඊට පස්සේ විඥානය ඉපදිනවා එහෙම. මේවා සංසට්ටයි එකට පවතිනවා. එකට උපදින. එතකොට මේ දේවල් එකට උපදිනවා කියන්නේ එකම ආරම්මණයක් අරගෙන ඇහැට පේන එක රූපාරම්මණය වෙන්න පුළුවන් ආරම්මණය එකක් අරගෙන ඒ ආරම්මණයෙ හිටින විඳින ස්වභාවය ඒ ආරම්මණය පිළිබඳව තියෙන හඳුනා ගන්නා වූ ස්වභාවය ඒ ආරම්මණය පිළිබඳව වූ දැනගන්නා ස්වභාවය. එතකොට මේ තමයි සිතෙහි පවත්නා ස්වභාවය. සිත වැඩ කරන විදිහ. විඳිනවා හඳුනනවා දැනගන්නවා. දැන් වේදනා සංඥා විඥාන මේකට සමානව යන වචනයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ පඤ්ඤා කියලා කියන්නේ. අයි සංජානාති විජානාති පජානාති. සංජානාති විජානාති පජානාති. සංජානාති කියලා කියනවා. දැන් වේදේති සංජානාති විජානාති පජානාති කියනකොට විඳිනවා සංජානනය කරනවා හඳුනා ගන්නු ලබනවා විජානනය කරනවා දැනගනු ලබනවා පජානාති ප්‍රජානනය කරනවා. හැබැයි මෙතනදී ප්‍රඥාව ගත්තේ නැහැ. මේ වගේ ඔක්කොගෙම එක සමාන ලක්ෂණ භාවයන් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඇයි ප්‍රජානනය ගත්තේ නැත්තේ? හැම වෙලාවකදීම ඒක තියෙන්නේ නුවණත් එක්ක. ඒක තියෙන්නේ අනිත්‍ය වශයෙන් දකිනවා, දුක් වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා කියලා ඒ මට්ටමේ යන දෙයක් එක්ක. ඒකට ඒ මට්ටමෙන් ප්‍රඥාව තියෙනකොට ඒ මට්ටමේ හැඳිනීමක්. ඒ මට්ටමේ වේදනාවක් විතරයි තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ ගත්තේ පොදු ලක්ෂණය. හැම තැනකම තියෙන පොදු ලක්ෂණය. මොනවාද? ඒ සෑම තැනකම තියෙනවා වේදනාවක්, සෑම තැනකම තියෙනවා සංඥාවක්, සෑම තැනකම තියෙනවා විඥානය. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් කෙනෙක් ඉන්නවා එයා නූල් හොයනවා. අපි හිතමු නූල් හොයනවා. එතකොට නූලක් හොයනකොට එයාට නූලක් ඕනෑම නූලක්ම හොයනවා කියලා හොයනකොට යාට යටත් පිරිසේ මකුළු හුයක් මකුළු දැලේ තියෙන නූලක් තමයි. එයා හොයන හැවීමට යාගේ පරිශ්‍රණයට ඒවා සුලභව ගන්න පුළුවන්. හැමතැනකම තියෙන නූල් කියන දේවල් එයාට අයිති කරගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න එයා හොයන්නේ රන් නූලක්, රන් හුයක් හොයන්නේ. රණින් කළ හුයක්. එතකොට ඒක හොයන එක ලේසි නෑ. ඒක එකයි. ඒකට අනන්‍ය වූ ධර්ම ටිකක් තියෙනවා. රන් හුයකට රත්නාවුත් හුයකට ඒකට අදාළ වෙන අනන්‍යතාවයක් තියෙනවා. ඒකට අදාළ දේ විතරයි එතකොට හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. රන් හුයක් හොයනකොට මකුළු හුයක් ගෙනල්ලා දෙන්න බෑ. රන් නූලක් හොයනකොට මකුළු හුයක් ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා තමයි මෙතනදී ප්‍රඥාව ගන්න නැත්තේ. ප්‍රඥාව මෙතනදී ගණනය කරන්නේ නෑ. මෙතනදී ගණනය කරන්නේ මොකක්ද? මෙතනදී ගණනය කරන්නේ විඳීම, හැඳිනීම සහ දැන ගැනීම. ඒක සෑම සිතකටම පොදුයි.
ප්‍රඥාව කියන එක හැම හිතකටම පොදු නෑ. හැම හිතකම ප්‍රඥාවේ දෙන්නේ නැහැ. මේක යටත් පිරිසෙන් අර මකුළු හුයටත් අදාළයි නූල කියලා කිව්වහම වගේ මූලිකම චිත්ත පරම්පරාව වන ආවර්ජන ක්‍රියාසිතට චක්කු විඥාන ආදී චිත්තයන්ගේ පවතිනවා වේදනා සංඥා කියන ගති. විඥානනය කියන දේ. ඒ නිසා සෑම සිතක් නම් ඒ සිත මෙතනට අයිති මේ ධර්ම තුනෙන් කතා කරනකොට. ඒ නිසා විශේෂයෙන් වෙනත් දෙයක් මෙතනදී කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා ප්‍රඥාව ගණනය කරන්නේ නැහැ. ප්‍රඥාව මෙතනදී ගණනය කරන්නේ නැහැ. මෙතනදී ගණනය කරන්නේ විඳින ස්වභාවය, හඳුනා ගන්නා ස්වභාවය සහ දැනගන්නා වූ ස්වභාවය පමණයි. වේදනාව, සංඥාව, විඥානය කියලා කිව්වා. එතකොට ඊට පස්සේ දැන් මේවා නොවිසංසත්තා මේවා වෙනම පනවන්න පුළුවන් කමක් නැත්තේ. නච ලබ්භා ඉමේසං ධම්මානං විනිබුජ්ජිත්වා නානාකාරණං පඤ්ඤාප්පේතු. මේවා එක එක වෙන් කරලා වෙන වෙනම තනි තනියෙන් හුදකලාව දක්වන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා සරියුත්තර වහන්සේ මේ කාරණාව විග්‍රහ කොට දක්වනවා. පින්නතුනි දැන් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා සංඥාවෙහි වේදනාවෙහි ස්වභාවය මොකද්ද? සංඥාවෙහි ස්වභාවය මොකද්ද? විඥානයේහි ස්වභාවය කුමක්ද කියන එක. විඳීමේහි ස්වභාවය තමයි හැම වෙලාවකදීම අරමුණක රසය විඳිනකම. ඒ වගේම හඳුනා ගැනීමෙහි ස්වභාවය තමයි ඒ දේවල් සංජානනය කරන ස්වභාවය. එතකොට විඥානනයේහි ස්වභාවය තමයි විඳින හඳුනා ගනු ලබන දේ දැනගන්න ස්වභාවය. අපිට ඇහැට රූපයක් ගෝචර වන තැනක අපි ඒ රූපය කියලා ගෝචර කරගන්නේ කුමන ධර්මයක්ද කියලා අපි විශ්ලේෂණය කරගන්නට ගියොත් අපි දැනගනු ලබන්නේ රූපාරම්මණය මේ කියන කාරණාව ඊටාම සියුම් කාරණාවක්. ඔබ තාමත් හොඳින් අවධානය යොමු කරලා මේ කාරණාව ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. ඔබ දැනගනු ලබන්නේ වේදනාව සංඥාව කියන දෙයින් ගෙනවිත් දෙනු ලබන දේ. ඒකයි යං වේදේති තං සංජානාති යං සංජානාති තං විජානාති. එතකොට සංවර්ධිත බවක් පේනවා. ඒ කියන්නේ මේක එකකට පස්සේ අනික කියන එක නෙමෙයි, මේ ධර්ම ඔක්කොම එකට පවතින්නේ. එතකොට මේ නියෝජනය කරන අරමුණ මොකක්ද? රූපාරම්මණය කියන දේ. රූපාරම්මණය විඳින ස්වභාවයක් තියෙනවා. රූපාරම්මණය කියන එක විඳින ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ රූපාරම්මණය හඳුනා ගන්නා ස්වභාවයක් තියෙනවා. රූපය විඳින ස්වභාවය එකක් වෙලා හඳුනා ගන්නා ස්වභාවය එකක් වෙලා දැනගන්න එක තව එකක් වෙන්නේ නැහැ. රූපය විඳිනකම එකක් වෙලා හඳුනා ගැනීම තව එකක් වෙලා දැනගන්න එක තව එකක් වෙන්නේ නැහැ. යම් විදිහකටද රූපය විඳින්නේ විඳිනු ලබන විදිහටම තමයි හඳුනාගන්නේ. හඳුනා ගන්න ලබන විදිහට තමයි දැනගත්තේ. එතකොට විඥාණය නැමැති ධර්මයට හැම වෙලාවකදීම ගෝචර වන ග්‍රහණයව පවත්නා දේ මොකක්ද? ඒ ග්‍රහණයව පවත්නා දේ තමයි විඳීම, හැඳිනීම කියන මේ ගති දෙක. වේදනා, සංඥා කියන මේ ගති දෙක. විඥානයේහි පැවැත්මට එක සමීපස්තව උපකාර කරන ධර්මයන්ගෙන් ප්‍රධානම දේ තමයි වේදනා, සංඥා කියන මේ ගති දෙක. දැන් සංස්කාරයේ තියෙනවා. යම් කිසි සිතක තව කෘත්‍යයන් සිද්ධ කරනවානේ. හැම හිතකම බොහෝ කෘත්‍යයන් සිද්ධ කරනවා. එතකොට දැන් අපිට දන් දෙනවා කියලා වෙනමම දන් දෙන සිතක් ඇත්තේ නැහැ. ඒකේ තියෙන්නේ මොකද්ද? කුසල චිත්තයක්. ඒ කුසල සිතේ යෙදෙනවා ලක්ෂණ ගොඩක්. ධර්මයන් ගොඩක් යෙදෙනවා. චෛතසික ධර්ම ගොඩක් යෙදෙනවා. එතකොට චෛතසික ධර්ම එකකවත් දන් දෙනවා කියන ස්වභාවය නෑ. අලෝභ චෛතසිකයේ තියෙනවා. හැබැයි දන් දෙනවා කියන ක්‍රියාව කරනවා කියන එකක් ඒක ASCII ඇත්තේ නෑ. එහෙනම් මොකකින්ද ඒක මෙහෙවන්නේ? එතකොට අන්න එතන ඒ අර ගති ලක්ෂණ සියල්ලගෙම නියෝජනයක් තියෙනවා. ඒ කියන්නේ පින්නතුනේ මේ හුදකලාව කෙනෙක් කරන දෙයක් තියෙනවා. ඒ වගේම හුදකලාව ක්‍රියාත්මක වෙන අය ගොඩක් එකතු වුණාම කරන සාමූහික ක්‍රියාකාරකමක් තියෙනවා.
දැන් උදාහරණයක් හැටියට කිව්වොත් යම් ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට මේ ආයතනය තුල සේවයෙහි නියුතු ඒ සේවකයන් සහ පරිපාලකයන් ආදී මේ අයගේ කාර්යභාරය එක කාර්යභාරය. එක්කෙනෙක් එකක් කරනවා, තව කෙනෙක් තව දෙයක් කරනවා, තව කෙනෙක් තව දෙයක් කරනවා. එතකොට ඒවා පුද්ගලික ස්වීය කාර්යභාරයන්. ඒ කියන්නේ ඒක ස්වායත්තයි. ඒක ඒ කෙනාගේ කාර්යභාරය. එයා කරන්නේ ඒ කොටස පමණයි. එයා අනිත් කොටස කරන්නේ නැහැ. එතකොට තම තමාගේ ස්වායත්ත කොටස් නිසා එතකොට සමූහයක් විදිහට මේ දේවල් ඔක්කොම එකතු වුණාම සිදුවන නිෂ්පාදනයක් තිබෙනවා. පොදු දෙයක් තියෙනවා. මේ ඔක්කොටම පොදු වූ නිෂ්පාදනයක් තියෙනවා. මේ සියල්ලංගෙම නියෝජනයේ ඇති පොදු දෙයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ සිතක තිබෙන ක්‍රියාකාරීත්වය. ඒකට සිතක තියෙනවා එක ගති ලක්ෂණ. සිතක තිබෙනවා එක ගති ලක්ෂණ. ඒකට මේ ගති ලක්ෂණ වලින් දැන් ශ්‍රද්ධාව කියන දේ එයාගේ දේ කරන්නේ. එතකොට අපි ගත්තාම වේදනාව කියන එක එයාගේ දේ කරන්නේ. සංඥාව කියන එක එයාගේ දේ. ස්පර්ශය කියන එක එයාගේ පැත්තේ කෘත්‍ය තමයි කරන්නේ. ඒ සිතක යෙදෙන ඒ ධර්ම ටික ගත්තාම තම තමන්ට අයිති වැඩ කොටස තමයි ඒගොල්ලෝ සිද්ධ කරන්නේ. හැබැයි මේ ටිකේ එකතුව මත නිෂ්පාදනය වනු ලබන දෙයක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ රූපය දකිනවා, සද්දය අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස විඳිනවා, අරමුණු දැනගන්නවා. එතකොට මේ තියෙන්නේ ඒ පොදු නිෂ්පාදනය, ධර්ම සමූහයක ඇති පොදු නිෂ්පාදනය. හැබැයි ඒ ආයතනයක් අපි ගත්තාම ඒ ආයතනයේහි ඒ පරිපාලන තන්ත්‍රය සහ සේවය කරන අය කියලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. අන්න ඒ වගේ මේ සිතෙහි තියෙන මේ වගේ කොටස් අපිට බෙදන්න පුළුවන්. අර සමූහයක් විදිහට එක එක්කෙනාගේ පුද්ගල ක්‍රියාකාරීත්වය තුලත් ප්‍රධානීන් අපිට නම් කරගන්න පුළුවන්. අනේ ප්‍රධානීන් වගේ තමයි වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක. දැන් මේවා චෛතසික ධර්ම. චෛතසික ධර්ම කියලා කියන්නේ දැන් පස්ස කියන්නේ චෛතසිකයක්. සෑම සිතකම ස්පර්ශය තියෙනවා. වේදනාව කියන්නේ චෛතසිකයක්. සංඥාව කියන්නේ චෛතසිකයක්. ඊට පස්සේ තව චෛතසික සමූහයක් අපිට තියෙනවා. එක සිතක චෛතසික සමුදායක් තියෙනවා. හැබැයි ඒ චෛතසික කොතෙක් තිබුණත් ඒ චෛතසිකයන්ගේ ප්‍රධානම කෘත්‍යයක් සිද්ධ කරන නිසා මේ දෙක විශේෂයෙන් සලකනවා. අනිත් සියල්ලම සංස්කාර ස්කන්ධයට ඇතුළත් කරනවා. මේ දෙක වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ කියලා ස්කන්ධ විදිහට වෙනම තියෙනවා. දැන් හිතක යෙදෙන චෛතසික දෙකක් තමයි. හැබැයි චෛතසික දෙකක් වුණාට මේ දෙන්නගේ තියෙන ප්‍රබලතාවය නිසා මේ දෙක මෙතනදී විශේෂයෙන් වෙනම එළියට අරගෙන සංස්කාර ස්කන්ධයෙන් එළියට අරගෙන තියෙනවා. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ කියලා. කොතනකදීවත් විවහාර වෙන්නේ නැහැනේ පිනතුනේ. ශ්‍රද්ධා ස්කන්ධයක් තියෙනවා. ස්පර්ශ ස්කන්ධයක් තියෙනවා. මේ චෛතසික ධර්ම ස්කන්ධ විදිහට වෙන වෙනම නම් කරන්නේ නැහැ. හැබැයි වේදනා ස්කන්ධයක් තිබෙනවා. සංඥාව ස්කන්ධයක් තිබෙනවා. ඒ මේවල ස්කන්ධ ස්වභාවයක් තියෙනවා. රාශී අර්ථයක් තියෙනවා. එකතු වෙන බවක් තියෙනවා. අන්න ඒක තාම සියුම් අර්ථයක්. ඒක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට මේ ස්කන්ධයක ස්වභාවය තමයි රාශී අර්ථයෙන්, ගොඩක් කියන අර්ථයෙන්, සමූහයක් කියන අර්ථයෙන් එදෙන්නේ. එතකොට මේ වේදනාව, සංඥාව වගේ දේවල් ස්කන්ධ විදිහට පවතින දේවල්. ස්කන්ධ විදිහට එහි කෘත්‍යයක් තිබෙනවා. එතකොට ඒ වේදනාව, සංඥාව කියන මේ ගති දෙක යම් විදිහකටද පවතින්නේ, ඒ විදිහට තමයි විඥාණය හැම වෙලාවකදීම සැකසෙන්නේ. විඥාණය පිළිබඳව අපි හඳුනා ගන්න. අපි රූපය දැනගත්තා කියලා කොච්චර කිව්වත් පින්නතුනේ අපි රූපය දැනගන්නේ ඔය වේදනාව යම් බඳුද, සංඥාව යම් බඳුද, ඒ බඳු විදිහකට. වේදනාවයි සංඥාවයි ඒ බඳු ආකාරයකට කරලා තියෙන්නේ එයාගේ එක ගෝචර කරගන්න ප්‍රසාදයේ යම් බඳුද, ඒ බඳු ස්වභාවයකින් රූපේ ගෝචර කරගත්ත නිසා ඒ බඳු වූම ස්වභාවයකින් තමයි වේදනා සංඥා කියන දෙක පවතින්නේ. දැන් යම් තැනකදී නැවත නැවත මේ වේදනා සංඥා කියන දෙක අරමුණු කරලා අර රූපය අරමුණු කළා කියන සංග්‍රහය උපදවන්න පුළුවන්කම තියෙනවා. වේදනා සංඥාදී ලක්ෂණයන්ගෙන් නිර්මිත කළාම අර රූපයයි කියන තැනට යනවා. ඒක හරියට මේ අච්චුවක් වගේ. අච්චුවෙන් දෙයක් නිර්මාණය කළා වගේ. එතකොට දැන් ඔබට පුළුවන් ඔබ දැකපු දේ නැවත සිහි කරන්න. ඔබ සිහිපත් කරන්නේ විඳීම්, හැඳිනීම් කියන දේවල් අනුව තමයි
ඒ දේ ඔබ නැවත නිර්මාණය කරගන්නු ලබන්නේ. ඒක තමයි වේදනාවේ සහ සංඥාවේ තියෙන ස්වභාවය. පින්නතුනේ අපි කොච්චර රූපය අරමුණු කරනවා කිව්වත්, අපි රූපේ මොන විදිහට දකිනවා කියලා කිව්වත්, රූපය අරමුණු කරනවා කියන සංග්‍රහයට යන්නේ මේ ධර්ම ටිකත් එක්ක. යම් බඳු වේදනාවක් තිබෙනවා නම්, යම් බඳු සංඥාවක් තිබෙනවා නම්, ඒ බඳු වූ සංඥාවකින්, ඒ බඳු වූ වේදනාවකින් තමයි ඒ බඳු වූ රූපයක් අරමුණු කරනවා කියන ගණයට යන්නේ. එතකොට සංඥාව යම් බඳුද, ඒ බඳු මට්ටමකිනුයි ඔහුට රූපය හම්බ වෙන්නේ. එතකොට මේක ඇතුලේ ඒ විශේෂත්වය අපි හඳුනා ගන්නට අවශ්‍යයි. මේක ඇතුලේ වේදනා සංඥාදී මේ ධර්මයන් ඇතුලේ තිබෙන අන්න ඒ විශේෂත්වය අපි තේරුම් ගන්නට ඕනේ. එතකොට අපිට අර භෞතික රූපය පිළිබඳව තියෙන ප්‍රශ්නය යම් තරමකට අපිට නිරවුල් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට යම් ආකාරයකින් ප්‍රශ්නයක් තිබෙනවානේ භෞතික වුණ රූපාදී ධර්ම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේවා තියනවද නැද්ද? පරමාර්ථ වශයෙන් මේවා එළියේ තියනවද? එතකොට කෙනෙක් කියනවා මේ කියන්නේ නෑ කියන එක. ඔය කියන්නේ ඔක මොකක්වත් එළියේ නෑ කියලා නේ. එහෙනම් ගියොත් බිත්තිය හැප්පෙනවා වගේ අපි හිතනවා මේ එළියේ තියෙන දේවල් එක්ක තමයි අපි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙලාවේ යම්කිසි ඒ දෙයක් තියෙනවා කියන එක. එතකොට මේ කෙනෙක් කියන්න පුළුවන් මේක නෑ කියලා. හැබැයි මේ කතා කරන්න පින්නතුනේ මේ එළියේ එහෙම දෙයක් තියනවද? එහෙම නැත්නම් එහෙම දෙයක් නැද්ද? අන්න එහෙම කතාවක් ගැන දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ හේතු නිසා මේ ලෝකය කියන දේ අපි හටගන්න සකස් කරගන්න තැන තිබෙන ධර්මයන් පිළිබඳව. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා යම් මට්ටමකින් ඇහැට රූපයක් ආපාතාගම වෙනකොට චක්කු ප්‍රසාදයට රූපේ පතිත කරගන්නකොට ප්‍රසාදය සකස් වෙලා තියෙන මොන විදිහටද? අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ප්‍රසාදය සකස් කරලා තියෙන්නේ. එතකොට අවිද්‍යාව තණ්හාව කියන මේ දෙක, අවිද්‍යාව නිසා පෙනුණු කර්මය නැත්තම් තණ්හාව පවතින තැනක් ඇත්තේ නැහැ. නිසා අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ හේතු තුනක් නිසා තමයි ප්‍රසාදයක් උපදින්නේ. ප්‍රසාද රූපේ නැවත නැවත සකස් වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් යම් විඥානයකින් මේ නාම රූපය අසුරු කරගෙන තියනවා නම් ඒ තාක් ඒ විඥානයේ ආයුෂය යම් තාක් තියනවා නම් ප්‍රතිසන්දි විඥාණයෙන් ගත්තනම් නාම රූපය අසුරු කරන ආයුෂයක් ඒ ආයුසන්තති ඇති තාක් මේක නැවත නැවත උපදවනවා. එහි ප්‍රභවය කරන ශක්තිය තියෙනවා. ඒ නිසා ඊළඟ දේ උපදවනවා. ඒකට කියන අපි ප්‍රත්‍ය සම්බන්ධතාවය කියලා. මේ ප්‍රත්‍යයෙන් මේ දේ උපදිනවා කියලා. හැබැයි ඒ කලින් එක නෙමෙයි. එතකොට මේ විදිහට මේ ධර්මයේ නැවත නැවත මේ ඉපදවීම සිද්ධ කරන නිසා මේ ඇහැ නැවත නැවත උපදිනවා. එතකොට ඇහි යම් ආකාරයන්, ඇහි යම් ස්වභාවයන් තිබෙනවා නම් ඒ ස්වභාවයටනේ අපිට රූපය කියන දේ ගෝචර කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි කොච්චර ඇඟිල්ල දික් කළත් මේ පේන්නේ එළියේ තියෙන රූපෙමයි කියලා. ඔබේ එළියේ තියෙන රූපය පිළිබඳව දැනගන්නේ ඔබේ ප්‍රසාදයේ යම් මට්ටමකටද සකස් වෙලා තියෙන ඒ මට්ටමට තමයි ඔබට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ඔබට කියන්න පුළුවන් කමක් නැත්තේ නේ මට රතු පාට කියනකොට මට රතු පාට පේන විදිහටම තමයි ඔබට රතු පාට පේන්නේ කියලා. ඇයි? ප්‍රසාදේ වෙනස් නම් ඔබට පේන පෙනීම වෙනස් වෙලා. ප්‍රසාදේ වෙනස් නම් ඔබට පේන පෙනීම වෙනස් වෙලා. මම මෙහෙම කිව්වොත් උදාහරණයකට මම කොළ පාට කියන එකට ඔබ රතු පාට කියන්න පුළුවන්. මම කොළ පාට කියන එකට ඔබ රතු පාට කියන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ ඉඳලා ඒක මට ඒ පාට කියලා තියෙන නිසා මම මේ නම එකට ව්‍යවහාර කරනවා. එතකොට ලෝකේ ස්වභාවය තමයි පින්නතුනේ මේ විදිහට ලෝකේ අපි යම් විදිහකට නම් කර්මානුරූපීව මේ නැවත නැවත ප්‍රසාදාදිය සකස් වෙන්නේ ඒ බඳු ස්වභාවයකින් තමයි අපිට මේ ගැටෙන දේවල් රූපාදී ධර්ම පිළිබඳව දැනගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි ඇඟිල්ල දික් කළොත් හරියටම මම මේ විඥානනය කළේ බාහිර පවත්නා වූ රූපයමයි කියලා ඒක හරියන්නේ රූපය නැහැ කියනව නෙමෙයි. රූපය උපස්තම්භකයි. රූපේ නැත්තම් මෙහෙම දෙයක් පේන්නේ නැහනේ. රූපයක් නැතිනම් මහ භූත රූප සහ උපාදාය රූපය කියන දෙයක් නැත්තම් මේ බඳු දෙයක් පේන්නේ නැහැ. එනිසා ඒකේ විද්‍යමානත් එහෙම නැතිනම් ඒක හටගත්ත ස්වභාවයක් නෑ මොකක්වත්ම නෑ කියනව නෙමෙයි. හරියට අපි අර උදාහරණයක් ඇටියට ගොඩක් කලින් පැහැදිලි කරලා තියෙනවා රුපියල් 300ක් 100 කොළ 3ක් අරගෙන අපි කඩේකට ගිහිල්ලා මේකෙන් බඩුවක් ගත්තාම මේ ගත්ත භාණ්ඩය පෙන්නලා අපි කිව්වොත් මේ කොටස මේ 100 මේ කොටස මේ 100 මේ කොටස තමයි අනික් 100 මේ තමයි 300 කියලා බඩුව පෙන්නුවොත් ඒක සාධාරණ නෑනේ. මේ 300ම වැයවීම තමයි මේ ප්‍රතිඵලය නැතිනම් අපි ළඟ තියෙන භාණ්ඩේ.
අන්න ඒ වගේ තමයි හැම වෙලාවකදීම ඇස යම් බඳුද ඇස ඒ බඳු විදිහට තමයි රූපය ගෝචර කරගන්න පුළුවන්කම ලැබුණේ. එතකොට සිත යම් බඳුද ඒ සිතේ තිබුණ වේදනාව සංඥාව යම් බඳුද ඒ බඳු විදිහට තමයි අර ප්‍රසාදයට පතිත වෙච්ච දේ පිළිබඳව මේ විඳින්න පුළුවන්කම තිබුණේ සංජානනය කරන්න පුළුවන්කම තිබුණේ. සංජානනයේ යම් බඳුද ඒ බඳු විදිහට තමයි විජානනය කරන්න පුළුවන්කම තිබ්බේ. එතකොට හරියට අර තුන්දෙනාගේ වැයවීම යම් විදිහකටද ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ඒ විදිහට පෙනීම කියන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ මේ තියෙන අර 100යි කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අර රුපියල් 100යි මෙතන තියෙන කියන එක කියන්න බෑකට හේතුව ඒක එක කොටසක් නේ. ඒක සම්බන්ධතාවයක් විතරයි. එක සම්බන්ධතාවයක් විතරයි. එතකොට අන්න ඒ වගේ හැම වෙලාවකදීම මේ පේන්නේ එළියේ තියෙන රූපෙමයි කියලා අපි එක තියනවා හරි නෑ හරි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ හරි කියලා ඒ මතට ගිහිල්ලා අපි කෙලවරකට යන්න අවශ්‍ය නෑ ප්‍රශ්නේ. ඒක කියනවා කෝටි කියලා කෙලවරකටපත් වීම කියලා. නෑ කෙලවරකට යෑමක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ප්‍රත්‍ය සමவாயයක් හැම වෙලාවකදී මේ හේතු නිසා මේ ධර්මයේ උපදිනවා. හේතු නැති වෙනකොට මේක නැති වෙලා යනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට දේශනා කරපු පැහැදිලි කරපු කාරණාව බවට පත් වෙන්නේ. ඒකට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා යම් විඳීමක් තියෙනවා නම් යම් හඳුනා ගැනීමක් තියෙනවා නම් යම් විඥානනයක් තියෙනවා නම් මේවා සංසත්තයි මේවා එකට උපදින්නේ. හැබැයි යම් වේදේති තං සංජානාති යමක් විඳිනවා නම් ඒ විඳිනු ලබන දේ තමයි හඳුනා ගන්න ලබන්නේ. හඳුනා ගන්නවා නම් හඳුනා ගන්න ලබන දේ තමයි ඒ දේම තමයි දැන ගැනීමට පාත්‍ර වෙන්නේ. එතකොට මේ එකම ආරම්භණයක් කරඹයක් තමයි මේ ධර්ම ඔක්කොම ආලම්බණය වෙලා තියෙන්නේ. එල්ලිලා තියෙන්නේ කියන එක තමයි කිව්වේ. එකම ධර්මයක් කරඹයක් තමයි මේ ඔක්කොම ආලම්බණය කරගෙන තියෙන්නේ. එතකොට හැබැයි ඒකේ යම් විදිහකටද සංජානනය කළේ සංජානනය කරපු විදිහට වඩා වෙනස් දෙයක් නෙමෙයි විඥානනය කරන්නේ. යම් විදිහකටද සංජානනය කරන්නේ සංජානනය කළාට වඩා වෙනස් දෙයක් නෙමෙයි විඥානනය කරන්නේ. එකම දේ එකම විදිහට සංජානනය විඥානනය මේ දේවල් එකම විදිහට සිද්ධ වුණ දේවල්. ඒක අපිට වෙනස් කරලා දක්වන්න පුළුවන් කමක් නැත්තේ. අපිට ඒක ස්වરૂපී භාවයක් මෙතන තේරුම් ගන්නට ඕනේ. මේවල එක ධර්මයක් තිබෙනවා. හැබැයි ඒ ධර්මය මේ විදිහටයි යෙදෙන්නේ. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ සිද්ධ වෙන සිදුවීම මොකද්ද? අපි ලෝකය කියලා ඇසුරු කරන තැන තිබෙන යථාර්ථය මොකද්ද? එතකොට අපිට පේනවා මේක තමයි ඇහි ස්වභාවය, මේක තමයි රූපයේ ස්වභාවය, මේක තමයි මේ සිතෙහි පවත්නා ස්වභාවය. මේ සිතෙහි තියෙන මෙබඳු ගති ටිකක් මෙබඳු ගති ටිකට අනුව තමයි මේ විඥානනය පවතින්නේ. වේදනාව, සංඥාව, විඥානනය. අපි කියනවා වේදනා සංඥා විඥාන කියලා. එතකොට දැන් අපි ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ අර අනිකුත් චෛතසික සංප්‍රයෝගයත් එක්ක උනාට යම්කිසි අරමුණක විඳීම සහ හඳුනා ගැනීම කියන ස්වභාවය නැවත ස්මතු කිරීමෙන් ඒක ඒ විදිහටම දකින්න පුළුවන්. ඔබ හරියට දැන් මේ මොහොතේදී ඔබ රුවන්වැලි සෑය කියන දේ සිහිපත් කරනවා. එතකොට දැන් ඔබ ඉදිරිපිට ඒ අරමුණ ඇත්තේ නැහැ විභූතයි. අරමුණ ඔබ ඉදිරිපිට දකින්න බෑ. ඒ කියන්නේ දැන් विद्यमान නැහැ ඔබට ඒක. හැබැයි विद्यमान නැති වුණත් ඒ අරමුණ දැන් නැති වුණත් ඔබ ඉදිරිපිට ඇස් ඉදිරිපිට ඒක නැති වුණත් ඔබට ඒක ඒ විදිහටම දැන් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ දැනගන්නේ කොහොමද? අර ඔබ යම් විදිහකින් සංඥා විදිහට ගත්තනම් යම් විදිහකට එතන ගිහිල්ලා යම් විඳීමක් වින්දනම් අන්නේ විඳීම ඒ හඳුනා ගැනීමට අනුරූපව ඔබ නැවත නැවත දැනගන්න පුළුවන්කම තියෙනවා. ආරම්මණය මොකක්ද? ආරම්මණය අර රූපාරම්මණය. අර ආරම්මණය කියලා කියන්නේ රූපාරම්මණය. රූපාරම්මණය කියලා කියන්නේ එතකොට ඒ ආරම්මණය ලෙස අපිට භෞතිකව අර උපස්තම්භක වුණ එක කොටසක් විතරක්ම දකින්න එපා. ඒක තියෙන්නම අවශ්‍ය නැහැ අපිට ඒක දැනගන්න. එතකොට අරමුණු කරනවා කියන එකෙන් අර ධර්මයේ අරමුණු කරනවා කියනකොට මේ දේවල් ටික හරහා තමයි ඒක सिद्ध කරලා තියෙන්නේ. එතකොට ඒ අදාළ වස්තුව තිබුණද නැතද? මහ භූතයේ තිබුණද නැතද ඒ අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අරමුණු කරනවා කියලා සිතෙන් හැම වෙලාවකදීම දකින්නේ අර වේදනා සංඥාදී ඒ අවස්ථාවේ හටගත්ත එහි තිබුණු දේ. කියන්නේ යම් කිසි දෙයක තියෙන රසායන සංයුක්ති ආදී දේවල් ටික අපි දැනගත්තොත් ඒ බඳු දෙයක් ඊට පස්සේ අපිට કૃත්‍රිමව නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. કૃත්‍රිමව ඒ බඳු දෙයක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට
අපි අරදේම කළා තියෙනවා. හැබැයි මෙතනදී ඒ අරමුණ අපිට අපි ඉදිරිපිට තියෙන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් මෙන්න මේ විදිහට පිනතුනේ මේ හිතෙහි තියෙන ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. මේ හිතෙහි තිබෙන ස්වභාවය. එතකොට අපිට මෙතනින් ප්‍රධාන වශයෙන් අවබෝධයක් ඇති කරලනවා රූපයේහි තියෙන ස්වභාවය තමයි සෑම මොහොතකම හිතට අරගෙන එන විදිහ කොහොමද අර ප්‍රසාදේ මතට පතිත වෙනවා. ප්‍රසාදේ මතට පතිත වෙනකොට එතන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව මොකක්ද හැම වෙලාවකදීම උපේක්ඛා සහගතයි. කුසල විපාක වුණත් අකුසල විපාක වුණත් ඇස් සමුවට එන ඒ අරමුණ පිළිබඳව සිතෙන් යම් විදිහකටද විඳින වේදනාව උපේක්ෂා සහගතයි. ඒක එතන එහාට සැප නැහැ. එතනින් එහාට දුක නැහැ. එතන තියෙන උපේක්ෂා සහගත බව. එතකොට එතන හඳුනා ගන්නා බව තියෙනවා. හොඳද නරකද වටිනවද නොවටිනවද අම්මද තාත්තද මෙහෙම හඳුනන්න ගිහිල්ලා නැහැ. යම් අයුරක් තියෙනවා. ඒ බඳු අයුරකින් තමයි හඳුනාගන්නේ. දැන් කහවණුවක් කියන එක පිළිබඳ උදාහරණයක් අපි ගත්තොත් දැන් කහවණුවක් විදිහට හරි රන් පාලකයක් හරි අපි ගත්තාම මේ පිළිබඳව පුංචි දරුවෙකුත් ග්‍රාම්‍ය මිනිස්සෙකුත් ඒ වගේම හොඳ විශේෂඥයෙකුත් අපි ගමුකෝ මැණික් ගලක් කියලා. මැණික් ගලක් කියන එක අපි ගමුකෝ. එතකොට දැන් මැණික් ගලක සාමාන්‍ය ස්වභාවය අනුව අපිට හම්බෙන මැණික් ගලක ස්වභාවය නිකම්ම අපි ගන්නකොට අපිට කෙනෙකුට නොදන්න කෙනෙකුට ඒක මැණික් ගලක් කියලා හොයාගන්න අපහසුයි. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. මඩ තැවරිලා ඒ දේවල් එක මැණික් ගලක් කියලා හොයාගන්න අමාරුයි. අපි හිතමුකෝ ඒ බඳු ස්වභාවයක් කියලා. ඒ බඳු ගලක් කියලා. එතකොට මේක පුංචි දරුවෙක් අතට ගත්තාම එයාට මේකේ වටිනකමක් නැහැ. ඒක කොහොම වුණ එකක්ද කියලා දන්නෙත් නැහැ. එතකොට මේක සමහර වෙලාවට එයා විසි කරන්න උනත් ගන්න පුළුවන්. ග්‍රාම්‍ය මිනිස්සෙක් මේක වටිනාකම පිළිබඳව හරියට තක්සේරු කරන්න නොදන්න කෙනෙක් මේක වටින දෙයක් කියලා දන්නවා. හැබැයි එයා වටින දෙයක් කියලා දැනගත්තට ඔහු ඒක විඳිනවා. වින්දට ඒක පිළිබඳව ඔහු නිවැරදිව ගණනය කරන්න තරම් දන්නේ නැහැ. හැබැයි විශේෂඥයෙක් වුණාම හැම වෙලාවකදීම ඒ මණික පිළිබඳව විශේෂඥතාවයෙන් යුක්තව එයා දන්නවා. ඒක මොකද්ද වටිනකම කීයද කොච්චරක් වටිනවද කොයි වගේ ප්‍රදේශවලද මොන වගේ පරිසර පද්ධතියක් තුළද මේ වගේ දේවල් නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ සිතේ තියෙන මේ ගති ලක්ෂණවල ස්වභාවය. හැම වෙලාවකදීම අර ලදරුවා දැනගත්තා වගේ ලදරුවා ඒ පිළිබඳව විශ්ලේෂණය කරගත්ත ආකාරයට තමයි අපි හැම වෙලාවකදීම මේ දේවල් විශ්ලේෂණය කරගනු ලබන්නේ. විඳීම් ආදී ස්වභාවයන්ගෙන් විශ්ලේෂණය කරගන්නේ ඒ විදිහට. එතකොට අපි ඒ විදිහට විඳින්නු ලබන දේ හඳුනා ගන්නු ලබන දේ පිළිබඳව අර විඥානනය කරන ස්වභාවය වගේ තමයි. ඒ කියන්නේ සංජානනය කරන ස්වභාවය අර ලදරු අවදිය නම් අපි යම් විදිහකට විඥානනය කරනවා නම් අර ග්‍රාම්‍යසි මිනිස්සයා වගේ. එතකොට ඒකේ ප්‍රජානනය අර විශේෂඥයා වගේ. විශේෂඥයෙක් ඒ පිළිබඳව දැනගන්නවා. අරමුණක අපි විශේෂඥයෙක් වෙන්නට ඕනේ. අරමුණක විශේෂඥයෙක් වන්නට නම් අපිට ඒ අරමුණේ තියෙන ස්වභාවය ගැන හරියට තේරුම් අරගෙන ඉන්නට ඕනේ. මොන විදිහටද ඒක ඉපදුනේ? මොන විදිහටද සිද්ධ වුනේ? ඒ ප්‍රත්‍ය සමவாய පිළිබඳව අපිට ඇතුළත් නුවණක් තියෙන්නට ඕනේ. අන්න එතකොට පින්නතුනේ අපිට පේනවා මෙතන මේ විඥානනය පවතින්නේ හැම වෙලාවකදීම උපේක්ෂා සහගත වුණ ඒ බඳු වූ උපේක්ෂා වේදනාව පවත්නා තැනක පවතින සංඥාවක් ඇති තැනක තමයි මේ බඳු විඥානනයක් තියෙන්නේ. මේක දැනගන්නේ මොකකින්ද? මේක දැනගන්නේ අර විශේෂඥ දැනුමකින්. විශේෂඥ දැනුම නැත්තම් මේ ටික විතරයි තියෙන්නේ. විශේෂඥ දැනුම නැත්තම් මේ ටික විතරයි. මෙයාගේ කෘත්‍ය විතරයි. කියන්නේ පවත්නා දේ දැනගන්න. ඇහැට ආවේ මොන විදිහකටද? ඇහැ ඒක ග්‍රහණය කරගත්තේ මොන විදිහකටද? ඒ විදිහට දැනගන්න. හැඳුනුවේ ඒ විදිහට තමයි. ඒක බාල ලක්ෂණයක්. අර බාලය දැක්කා වගේ. ඒක දැනගත්තා. අර ගම්මැසි මිනිස්සු දැනගත්තා වගේ. එතකොට ලෝකේ අපි අසුරු කරන්නේ අන්න ඒ විදිහට. සාරවත් දේ දන්නේ නැහැ කියලා කියන්නේ. අන්න ඒ විදිහට තමයි අපි දන්නේ. එතකොට ඒ විදිහට තමයි අපි අසුරු කරන්නේ මේ දේවල්. එතකොට දැන් එතන අපි හැම වෙලාවකදීම රැඳිලා ඉන්නවා. අර හිත ඒ පවතින මට්ටමේ
ඒකෙන් කියන්නේ පවතින රූපේහි ස්වභාවය විඥානනය කළා. එයාට යම් මට්ටමකට දැහැ තිබුණේ බඳු මට්ටමට රූපය හඳුනා ගන්න පුළුවන් වුණා, විඳින්න පුළුවන් වුණා. ඒ මට්ටමට තමයි දැනගත්තේ. ඕක තමයි රූපයේ තියෙන ඇත්තම ඇත්ත. ඔතනින් එහාට රූපෙට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබේ හිතට ඇවිල්ලා කියන්න මම හරි වටිනවා. මම හරි ලස්සනයි මට කැමති වෙන්න. මම හරි හොඳ නෑ. මගෙත් එක්ක අම්මනාප වෙන්න කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතනින් එහාට රූපය කියන දේ ගනුදෙනු කරන්නේ නෑ ඔබත් එක්ක ඇවිල්ලා. මහ භූත රූපේ එතනින් එහාට රිංගලා එන්නේ නෑ කොහෙන්වත්. එතකොට ඔන්න ඕක තමයි රූපයේහි තියෙන යථාර්ථය. ඔබට අද ඔබ කැමති අකමැති විදිහට හම්බෙන මුළු ලෝකේ සැප දුක් උපේක්ෂා විදිහට ඇසුරු කරන ලෝකේ තියෙන යථාර්ථය තමයි පින්නතුණිය ඔක. ඒ යථාර්ථය හැම වෙලාවකදීම රූපය කියන දේ උපේක්ෂා සහගත මට්ටමකම ඔබට හසු වෙච්ච දෙයක්. ඒ හිතින් දැනගත්තේ බඳු මට්ටමේ රූපයක්. එතකොට ඔන්න දැන් අපිට නුවණක් ගෙනාව අපි ආයතනය පරිහරණය කරන්නේ මොන මට්ටමකින්ද කියලා. අපි වින්දේ විදිහට ඒක හඳුනාගත්තේ විදිහට දැනගත්තේ විදිහට. ඊට පස්සේ දැන් ඒ දේම අරමුණු කරගෙන ඊළඟ ධර්මයේ උපදිනවා. එතකොට එතනක් තියෙනවා විඳීමක්, එතනක් තියෙනවා හැඳිනීමක්, එතනක් තියෙනවා දැන ගැනීමක්. එතකොට එතනක් විඳීම, එතනක් දැන ගැනීම ආදී තියෙනකොට මොකද්ද වෙන්නේ? එතනදී අපි අර ධර්මයේ පිළිබඳව ග්‍රහණය කරගන්නේ. නමුත් මේ තුන්දෙනාගේ එකතුව කියන තැන තිබුණ දෙම අපි ඔසවා තබන අරමුණකට ගන්න පුළුවන් විදිහට ඒ අරමුණ මනාකොට පිළිගන්න ස්වභාවයෙන් තියෙන එක තැනකට අපි එකතු කරගන්නවා. අර තුන්දෙනාගේ එකතුව කියපු තැන තිබ්බ දෙම එකතු කරගත්ත ස්වභාවය තමයි මෙතන තියෙන්නේ. එතකොට අරගත්ත අරමුණම අරගෙන උපදවනවා ඊළඟ එකට ඔසවා තබන විදිහට. එතකොට අන්න එතනදිත් අර ගති ටිකම තියෙනවා. ඒකෙදිත් 아무තු දෙයක් ඇත්තේ නැහැ. රූපය කියන දේ තියෙන ඒ අරමුණෙහි තියෙන උපේක්ෂා සහගත වේදනාවත් ඒ අරමුණෙහි පවත්නා ස්වභාවය පිළිබඳවත් එයා දන්නවා. එතකොට ඒ විදිහට තමයි හඳුනා ගැනීම. ඊට පස්සේ හිතින් ඔසවා ගන්න අර හඳුනා ගන්නා ස්වභාවයම තමයි ඊට පස්සේ හඳුනාගන්නේ. ඊට පස්සේ ආපහු උපදිනවා අපි තීරණය කිරීම විදිහට, ඒක විඥානනය කිරීම විදිහට දැනගන්න ස්වභාවයකින් ඊට පස්සේ ආපහු සිතක් උපදින. අපි කියනවා මනෝවිඥාන ධාතු සිත කියලා. එතකොට ඒකෙන් කරන්නේ තර රූපේ පිළිබඳව අර විඳීම හැඳිනීම අනුව සිද්ධ කරනවා. දැන් මේක උපදින්න පුළුවන්කම තියෙනවා. මෙතනදී සෝමනස්සේ දෙන්නත් පුළුවන්, උපේක්ෂාවේ දෙන්නත් පුළුවන්. මෙතනදී සෝමනස්සේ දෙන්නත් පුළුවන්, උපේක්ෂාවේ දෙන්නත් පුළුවන්. Tamanට යම් විදිහකින් ඒ පුරුදු කරපු විදිහට Tamanට හසු වෙන ඉෂ්ට මට්ටමින් ගෝචර වෙන දෙයක් නම් එතනදී විපාක සෝමනස්සයක් කියන එකට කියන අපි කුසල විපාක කියලා. කුසල විපාක. එතකොට කුසල විපාක සිත් ඇති පුද්ගලයන්ට ඒ සෝමනස්ස සහගත චිත්තෝත්පාද ලැබෙනවා කියලා කියන්නේ හේතු නිසා. නැතිනම් ඒක ඒ සෝමනස්ස ස්වභාවය අර රූපේ පැත්තේ තිබිලා මෙතෙන්ට එනවා කියන බව නෙමෙයි. එක උපේක්ෂා සහගතවම හට ගන්නවා. ඒක අරමුණෙහි උපේක්ෂා සහගත මට්ටමින් උපදිනවා. එතකොට මෙන්න මේ විදිහට මේ විඥානනය කරන ස්වභාවයක් තියෙන අරමුණ පිළිබඳව අපි දැනගන්නවා. ඒකට කියන්නේ මනෝවිඥාන. ඒතකොට චක්කු විඥාන තියෙනවා, මනෝවිඥාන තියෙනවා. චක්කු විඥාණයෙන් දැනගත්තේ මොකද්ද? ඒ රූපාරම්මණය ඇසට ආපාතාගම වෙලා මේ තුන් දෙනාම ඒ කියන්නේ මෙතනදී අර ටික සිද්ධ වෙනකොට එතන යොමු වුණ සිත. ඒකට එයා දැනගන්න ස්වභාවයට වඩා වැඩි යමක් මෙතනදී මනෝවිඥාණය තුල දැනගන්නවා. විතක් ਵਿਚාරාදී දේවල්. ඊට පස්සේ අපිට නැවත මේක ආවර්ජනා චිත්තයන්ගෙන් පස්සේ අපි කෙලෙස් සහිතව හැසිරෙනවද කෙලෙස් රහිතව හැසිරෙනවද කියන එක තීරණය කරන සිත් අපි ඒ සිත් පරම්පරාව විදිහට ඇසුරු කරනවා. එතකොට ගන්නෙ මොකද්ද? අර විඥානනය කරපු ආරම්මණය විතර්කණය කළ විඥානනය කරපු ආරම්මණය අරගෙන තමයි කෙලෙස් සහිතව හැසිරෙන්නේ කෙලෙස් රහිතව හැසිරෙන්නේ. කෙනෙක් ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරමින් ඒ අරමුණ පිළිබඳව රැවටෙන විදිහට ඒ පැත්තට තමන්ගේ හිත පතිත කරගෙන යනවා. රාග දේශ මොහාදී තමන් හිතේ පුරුදු කරලා තියෙන ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවා. කෙනෙක් මේ අරමුණෙහි ඇත්ත දකිමින් ඒ අරමුණෙහි Nirodhe සාක්ෂාත් කරන පැත්තට බලනවා. මේ විදිහට දැන් අපි මාර්ගයේ වඩනවද නැද්ද කියන එක හරියට එතනදී නිර්ණය වෙනවා. එතනදී තීරණය වෙනවා. මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ හිතට මේ ධර්මයේ පුරුදු කරන්න. හිතට මේ දේ පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි වේදනාව, සංඥාව, විඥානයේ තියෙන ස්වභාවය. එතකොට ප්‍රඥාවේ තියෙන ස්වභාවය තමයි
මේ වේදනා සංඥා විඥාන ආදී මේ ධර්මයන්ගේ යම් පිරිසිඳ දැකීමක් තියෙනවා යම් නුවණින් පිරිසිඳ දක්නා බවක් තියෙනවා නම් මේ පිරිසිඳ දක්නා බව කොහෙට අයිති දෙයක්ද? නුවණින් දක්නා බව ප්‍රඥාවට අයිති දෙයක්. ඒක ප්‍රඥාවට අයිති දෙයක්. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවය තමයි කොහොමත් තම තමන්ගේ ස්වාධීන කෘත්‍ය સિદ્ધ කරන බව. එතන තියෙන යථාර්ථය පෙන්වා දෙන බව තමයි ප්‍රඥාවේහි ස්වභාවය. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා සිත කියන දේ සීමාව මොකක්ද? සිත කියන දේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම යම් දෙයක් අරමුණු කරලා එහි වේදනා සංඥාදී ලක්ෂණයන් වශයෙන් එයා තබාගෙන ඒ දේවල් විජානනය කරන ස්වභාවය. ඒ කියන්නේ මේවා වෙන් කරලා ගන්න එපා මේ. ඔබට පැහැදිලි කරලීමේ පහසුව සඳහා මේවා කතා කරන්නේ මේවා එකට පවතින සංසට්ඨ ධර්ම විසංසට්ඨ දේවල් නෙමෙයි. ඊට පස්සේ නැවත වේදනා සංඥාවන්ම තමයි අපි ඇසුරු කරන්නේ. එතකොට අපිට පේනවා රූපය කියන එක අනාරම්මන ධර්මයක් වෙනකොට වේදනා සංඥාදී ධර්මය සාරම්මන ධර්ම. එතකොට මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් මෙතන තිබෙන යථාර්ථය මොකද්ද? අපි කවදාවත් අපි ඇහැට දැක්කා කියලා හිතන දර්ශන කෘත්‍ය સિદ્ધ කරා කියලා හිතන දේ කවදාවත් එළියේ තියෙන රූපයමයි කියලා අපි ගන්න එක වැරදි. ඒ ගන්න එක වැරදි කියලා කිව්වා. පිනතුනේ එතන පවතින ස්වභාවය තුළ අපිට ඔය සැපගේන රූප, දුක්ගේන රූප, වටිනකම් තියෙන රූප, නොවටිනකම් තියෙන රූප තිබ්බේ නෑ. ඒක ආරම්මණයක් විදිහට මේ මොහොතේ වර්ණ සටහනක් විදිහට ආවා. ඒක හටගෙන නිරුද්ධ වුණා. ඇහැ ඒක ගෝචර කරගත්ත එක හටගෙන නිරුද්ධ වුණා. ඒක තමයි රූපය ඇත්ත. ඒක අසම්මුවට ආපු මොහොතේ තිබුණේ උපේක්ෂා සහගත මට්ටමක. ඒක අසම්මුවට ආපු මොහොතේ තිබුණේ උපේක්ෂා සහගත මට්ටමක. ඒක වෙන දෙයක් එතනදි කළේ නැහැ. ඒකට අපිට මෙන්න මේ දේ අපිට එතනදි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මෙතන තියෙන ස්වභාව ලක්ෂණය මොකක්ද? අනිත්‍ය ලක්ෂණය මොකක්ද? දුක්ඛ ලක්ෂණය මොකක්ද? අනාත්ම ලක්ෂණය මොකක්ද කියන එක අපිට මේ ඔස්සේ තේරුම් ගන්න පුළුවන්. ඒ ධර්මයන්ගේ අනිත්‍යතාවය. අනේ නිසා මේ මහා වේදල්ල සූත්‍රය අපිට දකින්නට ලැබෙන වේදනාවේ සංඥාවේ විඥානයේ තිබෙන මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විජානාති. යමක් විඳිනවා නම් විඳුණු ලබන දේ අපි හඳුනනවා. යං සංජානාති යමක් හඳුනනු ලබනවා නම් හඳුනනු ලබන දේ අපි මොකද කරන්නේ? විජානනය කරනවා. එතකොට අපිට වේදනාව සංඥාව සහ විඥානනය කියන විඥානය කියන මේ දෙක ලැබෙනවා. තුන ලැබෙනවා. මේ තුන එකම සිතක පවතින දේවල්. මේ සිත තුන එකම සිතක එකට ඉපදිලා එකට පවතින දේවල්. හැබැයි වේදනාව විඳීම් කෘත්‍ය කරනකොට විඳීම ඉස්මතු කරනකොට සංඥාව හැඳිනීම ඉස්මතු කරනවා. විඥානය දැන ගැනීම ඉස්මතු කරනවා. එතකොට මේවා නැතුව විඳීම නැත්තම් සංඥාව අඩුයි. සංඥාව නැත්තම් විඥානය නෑ. මේ ඔක්කොම සංසට්ඨයි කිව්වේ ඒකයි. මේ ඔක්කොම එකිනෙකට උපකාර වන ධර්ම. එකක් නැතිව අනිකාගේ පැවැත්මක් නැහැ. විඥානේ නැත්තම් එතන වේදනා සංඥා කියලා දෙයක් පනවන්න බෑ. මේ ඔක්කොම එකට ප්‍රකට වෙන ධර්ම. එතකොට සිත ඒ විදිහට අපි බෙදා ගන්නකොට සිතේ පවත්නා ධර්මයේ ලක්ෂණයන් අපි වෙන් කර ගන්නකොට අපිට පේනවා අපි ලෝකයේ කාමසහගත සංඥා විදියට හැසිරෙන තැන තියෙන ස්වභාවයන් මොනවද? ඒ කෙසේ නොවනකොට තිබෙන ස්වභාවයන් මොනවද කියලා අපිට එහි තිබෙන නානත්වය අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රූපය රූපී විදිහටත් නාම ධර්මයන් ඒ ස්වභාවයනුත් දකිනකොට අපිට මේ ලෝකයේ තිබෙන මේ සත්ව පුද්ගල ආත්ම සංඥාවන් සත්ව පුද්ගල ආත්ම සංඥාවන් අපිට දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. සත්ව පුද්ගල ආත්ම සංඥාවන් දුරු කරගත්ත තැනක අපිට ලෝකයේ තුල ඇලෙන්න හරි බැඳෙන්න හරි ගැටෙන්න හරි දේවල් ලැබෙන්නේ නැහැ. ඇලීම් බැඳීම් ගැටීම් වලින් විනිර්මුක්තව අපිට නිවෙන්න පුළුවන්කම තියෙනවා. අපිට මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඔබ උත්සාහවත් වේ යුත්තේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ඒ තැනටපත් වෙන්න. ඔබ උත්සාහවත් වේ යුත්තේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ඒ තැනටපත් වෙන්න. මම කොහොමද ඒ තැනටපත් වෙන්නේ? මම කොහොමද ඒ තැන සාක්ෂාත් කරන්නේ? ඔබ අප්‍රමාදී වේ යුත්තේ ඒ සඳහා. ඔබ නැවත නැවත උත්සාහ වේ යුත්තේ ඒ සඳහා ඔබ අප්‍රමාදීව ඔබේ ජීවිතය තුළ කටයුතු කරන්නටයි කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා
වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුණා. මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයිට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ පින උතුම් නිවනින් සැනසීම පිණිස හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට සුමන සමන් දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටිකාදී සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කරලා ඒ දායකත්වයේ දරන අපේ රුවන් මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසටත් අපි ආශිර්වාද කරනවා. රක්වාන දෙමුවාන ශාන්තිනිකේතනාරාම රාම විහාරාධිකාරී පූජ්‍ය පන්නිල රතනසාර හිමිපාණන් වහන්සේ ඇතුළු ඒ පවුලේ දූ දරුවන්ගේ දෙමව්පියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. රක්වාන මහපන්නිල වැකුඹුර හේන නිවසේ විසූ බී.ආර්. නන්දාවතී මෞතුමියටත් මිය පරලොව ගොස් වසරක් පිරීම නිමිත්තෙන් තමයි මේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කරන්නේ. එතුමියට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම ඒ.එම්. වික්‍රමසිංහ පියතුමාණන් ඇතුළු මිය පරලොව ගොස් වර්ෂ 2ක් පිරීම නිමිති කරගෙන ඒ පින්නතුන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ ඔබ සෑම සියලු දෙනා නමිනුත් මේ ගිහිල්ලා නම් සඳහන් කළ ඥාතීන් ඇතුළුව සියලු දෙනාම පින් බලාපොරොත්තු වන තැනක ඉන්නවා නම් දුක් ඇති තැනක ඉන්නවා නම් දුකෙන් අත මිදේවා, සැප ඇති තැනක උත්පත්ති ලබා ඇතනම් ඒ සැප තවත් වඩා වර්ධනය කරගනීවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපේ ගෞරවනීය රක්වාන දෙමුවාන ශාන්තිනිකේතනාරාම රාම විහාරාධිකාරී පූජ්‍ය පන්නිල රතනසාර හිමිපාණන් වහන්සේට වගේම ඒ පවුලේ සෑම සියලු දෙනාටමත් අපි අනුමෝදන් කරනවා. පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ සියලු කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.